නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලන් සසද්ධම්ම ගනුත්තමන් අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි අපි හැමදෙනාම මේ කාලය තුල මේ සූදානම් වෙන්නේ පරම ගාම්භීර ඒ අභිධර්ම පිටකයට අදාළ වෙන ඒ දහම් කරුණු කාරණා ටිකක් අද දවස තුලදී දැන හැඳින ගන්න අපේ අවබෝධයට එකතු කර ගන්නට. ඉතින් පින්වත් හැමදෙනාම ලොකු වෙහෙසක් කැපකිරීමක් කරනවා මේ කාලය තුල වෙන් කරගෙන මේ ධර්මය ඉගෙන ගන්න මේ ධර්මයේ තුල සිත පවත්වා ගන්න. ඉතින් හැමදෙනාම කල්පනා කර ගන්න ඕනේ බොහොම වටිනා වූ කාලයක් මේ උදා කරගත්තේ කියලා. ජීවිතයේ නොයෙක් දුක් කරදර කම්කටොළු ප්‍රශ්න ඕව කොච්චර තිබුණත් ඒ හැම දෙයක්ම මේ කාලය තුල පැත්තකින් තියලා ඒවා මේ කාලය තුල සිහි කරන්නේ නැතුව මේ ධර්ම මානසිකාරයක් ඇති කර ගන්නට ඕන කියන අදහස ඇති කරගෙනයි මේ සහසම්බන්ධ වුණේ. ඉතින් පින්නතුනි අපි හැමදාම මතක් කරනවා වගේ මේ ධහම දැනගන්නට ඕනේ ඉගෙන ගන්නට ඕනේ තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න. තමන්ගේ ජීවිතවල තිබෙන යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා මගහැරගෙන මේ ධර්මයට අනුව ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න වෙන්නේ මේ ධහම කොහොමද ගලපගන්නේ කියන එක තමයි මේ තුලින් දැන හැඳින ගන්නට ඕනේ. ඊටත් එහා ගිහිපු දෙයක් තියෙනවා. මොකක්ද? උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කරුණාකාරණා හේතුපනිශ්‍රය කරගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මේ ධහමේ තිබෙන වටිනාකම ඔබට තේරෙන්නේ. ඒ නිසා අද දවස තුලදී මේ කැපකරන කැපකිරීම පින්නතුනි මතු දවසක සංසාර දුක්ගිනි ටික නිවා ගන්නටම හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කාලය ඒ තරම්ම උත්තරීතරයි ඒ තරම්ම වටිනවා. ඔය කියන කරුණු කාරණා සිහිපත් කරගෙන දැන් අද අපිට තිබෙන පාඩම දිහාට අපි නැඹුරු වුණොත් කුමක්ද අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. පින්නතුනි අපි දැන් චෛතසික පරමාර්ථයත් ඔන්න දිගින් දිගට කොටස් විදියට කතා කරගෙන ආව චෛතසිකයන් හඳුනාගත්තා. ඒ වගේම තමයි චෛතසිකයන් මගින් කෙරෙන කාර්යභාරය මොන වගේ දෙයක්ද කියන එක හඳුනාගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි අපි අර නිරන්තරයෙන්ම මතක් කළා මේ කාරණා ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ දැනගත්තට පස්සේ තමන්ගේ හිත දිහා බලන්නට නිතරම පුරුදු වෙන්නට ඕනේ. හිත දිහා බලලා මේ කියන දුරු කළ යුතු මේ මෙතන තිබුණා නම් කරුණු කාරණා ඒව දුරු කරගන්න වෙහෙසක් ඇති කරගන්නට ඕනේ. මේවා දියුණු කරගත යුතු පුරුදු කළ යුතු ಗುಣධර්ම මෙතනදී අපි දැනගත්තා නම් අන්නේ ඒ ಗುಣධර්ම ටික ඒ දහම් කාරණා ටික අපේ චිත්තසංතානය තුළ නැවත නැවතත් වැඩි දියුණු කරගන්න මුදුන්ප මුණවා ගන්නට මේ දහම එකතු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. අනේ නිසා පින්නතුනි දැන් අපි අද වෙනකොට මේ ගිය සතිය වෙනකොට මේ චෛතසික පරමාර්ථයේ දැන් කතා කරගෙන ඇවිල්ලා තිබෙනවා කොතනටද මේ
විරති චෛතසික තුන ගැනින් අපි එතනින් තමයි නැවැත්තුවේ නේද? මතක ඇති හැම දිනාටම විරති චෛතසික තුන ගැන තමයි සාකච්ඡා කරලා අපි නිමාවට පත් කරේ. මොකද්ද මේ විරති කියලා කිව්වේ? අපි ඒක ගැන කරුණු කාරණා සටහන් පින්වත් පිරිසට අපේ පරමාර්ථ දේශනා කියන WhatsApp group එක හරහා යොමු කරලා තිබෙනවා. විරති ධර්ම කියලා කිව්වේ පාපයෙන් වැළකීම, ප්‍රාණඝාත ආදී දුෂ්චරිතයන්ගෙන් වැළකෙන ස්වභාවය. ඒ දුෂ්චරිතයන්ගෙන් වැළකීමට සත්වයාට උපකාර වන්නා වූ ස්වභාවයට කිව්වා විරති කියලා. එතනදී මේ චෛතසික ධර්ම තුනක් අපි දැනගත්තා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා නේද? ඒ කරුණු කාරණා පිළිබඳව අපි දැනගත්තර විරවිතබ්බ වස්තු හතක් ගැන සඳහන් කළේවා. වේදිල කොහොමද වෙන් වෙන කාරණේ පිළිබඳව. ඊළඟට දැන් ඔය කියන විරති කතා කරලා ඉවර වුණාට පස්සේ අපිට තියෙන්නේ අද දැන් ඔය අසාධාරණ සෝබන චෛතසික 6න් 3ක් ගිය සතිය වෙනකොට කතා කළා. දැන් ඊළඟට තියෙන්නේ අපිට මේ අප්පමඤ්ඤා චෛතසික 2යි කරුණා මේ අප්පමඤ්ඤා චෛතසික 2යි ප්‍රඥා චෛතසිකයයි කියන මේ චෛතසික 3 ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ අද නේද? ඉතින් ඔන්න මේ අවසා චෛතසික පාඩමේ තිබෙන මේ චෛතසික හඳුනා ගැනීමේ අවසාන කාරණා තුන තියෙන්නේ අද අපිට කතා කරන්න. ඊළඟට තිබෙන්නේ අර සංප්‍රයෝගණය කියන පාඩමට තමයි අපිට ඊළඟට එකතු වෙන්න තියෙන්නේ. මේ චෛතසික සංප්‍රයෝගය හඳුනා ගන්න. පින්නතුනි ඔන්න දැන් අද දහම් කාරණාව පිළිබඳව විස්තරයක් කළොත් දැන් අද තියෙන අප්පමඤ්ඤා චෛතසික 2යි ප්‍රඥා චෛතසිකයයි. ඒ අතරින් ඉස්සර වෙලාම ඔන්න දැනගන්නවා අපි මොකද්ද අප්පමඤ්ඤා කියන චෛතසික 2 ගැන. මොකද්ද අප්පමඤ්ඤා? අප්පමඤ්ඤා කියනකොට අප්‍රමාණ එහෙම නැත්නම් ප්‍රමාණය කරන්නට බැරි ඒ සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කරන ධර්ම, ඒ අප්‍රමාණ ධර්ම වලට කියනවා මෙන්න මේ අප්පමාඤ්ඤා චෛතසික කියලා. මොකද්ද? නැවතත් ඒ කාරණය මතක් කළොත් ඒ ප්‍රමාණයක් කරන්නට බැරි ඒ සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කරන ධර්ම අප්‍රමාණ්‍ය ධර්ම කියලා කියනවා. අප්‍රමාණ්‍ය ධර්මයෝ දැන් අපි දන්නවා මෙතනදී මේ කාරණා කියනකොට අපිට පැහැදිලි එතන කාරණා 4ක් විස්තර වෙනවා. අප්‍රමාණ ධර්මයෝ තියෙනවා 4 දෙනෙක්. ඒ තමයි මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන 4. මේ 4ට කියනවා අප්‍රමාණ්‍ය ධර්මයෝ කියලා. මේ 4ෙන්ම කරන්නේ අර අප්‍රමාණ වූ එහෙම නැත්නම් ප්‍රමාණයක් කරන්නට බැරි අර සත්වයන් ඒ ප්‍රඥප්ති ඒ සත්ව ප්‍රඥප්තිය ආරමුණු කරගෙන මේ කරන මේ ධර්මතා ටික තමයි මෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ. ඊළඟට මේ කාරණා 4 ගැන කියනකොට අපිට සිහිපත් වෙන වචනයක් තියෙනවා හොඳට අපිට හුරු පුරුදු වචනයක්. ඒ තමයි මේ 4ට කියනවා වචනයක් සතර බ්‍රහ්ම විහරණ කියලානේ. බ්‍රහ්ම විහරණ කියලා මතක ඇති පින්වත් පිරිසට බ්‍රහ්ම විහරණ කියනකොට මෙන්න මේ 4 ගැන තමයි කියන්නේ. එතකොට මෙතනදී කියපු දැන් මෙත්තා කියන පදය ගත්තට පස්සේ මේ මෙත්තා කියලා කියන්නේ අදෝෂයට කියන නමක්. මොකද්ද? අදෝෂයට කියන නමක්. ඊළඟට තමයි උපේක්ඛා කියලා කියන්නේ 4 වෙනි මේ අප්‍රමාණ ධර්මය තමයි උපේක්ඛා ධර්මතාවය. උපේක්ඛා කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතා කියන මේ චෛතසිකයට නමක්. මේ తත්‍ර මජ්ජත්තතාවට නමක් තමයි උපේක්ඛාව කියලා කියන්නේ.
එතකොට දැන් මේ කාරණා දෙක කියනකොට මතක ඇති හැම දිනාටම පින්වත් පිරිසට මේ දෙක ගැන අපි එහෙනම් කලින් ඉගෙන ගත්තනේ. අදෝස කියන චෛතසිකයක් ඉගෙන ගත්ත මතක ඇති. ඒ වගේම තමයි తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකයක් ඉගෙන ගත්තා. මේ කියන චෛතසික දෙකම සෝබන සාධාරණ චෛතසික වල අපි හැඳිනා ගත්තා. හොඳට මතකයි. එතන මේ සෝබන සාධාරණ චෛතසික දෙකක් විදියට ගත්තා. අන්නේ නිසා එතනදී සෝබන සාධාරණ චෛතසික දෙකක් විදියට මේ කියන මෙත්තාව කියලා කියන්නේ අදෝෂයට කියන නමක්, උපේක්ඛාව කියලා කියන්නේ තතරමජ්ජත්තාවට කියන නමක්. මේ දෙක සෝබන සාධාරණ චෛතසික වශයෙන් ගත්ත නිසා කරුණාව හා මුදිතාව කියන දෙක පමණයි අප්‍රමාණ චෛතසික වශයෙන් මෙන්න මෙතනදී විස්තර කරන්නේ. අර අදෝෂය හා తත්‍රමජ්ජතාව කියන දෙක දැන් සෝබන සාධාරණ චෛතසික විදියට කලින් විස්තර කතනයක් කරලා තියෙන නිසා මෙතෙන්ට වෙනකොට අපි පැහැදිලි කරන්න තියෙන්නේ ඔන්න කරුණාවයි මුදිතාවයි කියන මෙන්න මේ අප්‍රමාණ චෛතසික දෙක ගැන. මේ දෙක ගැන තමයි ඔන්න සඳහන් තියෙන්නේ. ඔයක තමයි අපිට මූලිකව මං හිතන්නේ හඳුනා ගන්නට තියෙන්නේ. ඊළඟට අපි මේ චෛතසික ධර්මතා දෙකත් අර කලින් වගේම එකින් එක පොඩි විස්තරයක් කරගෙන ඒක හඳුනාගත්තොත් මං හිතනවා හොඳයි කියලා. මොකද මේ කාරණා මෙන්න මේ චෛතසික යෙදෙන විදිය දන්නේ නැතිකම නිසා අපේ අදහස අපේ හිතවල තියෙන වැරදි මේ අර්ථයක්. මේවා පිළිබඳව එහෙම අර පුළුල් දැනුමක් එකතු කරගත්තේ නැති නිසා සමහර වෙලාවට වෙන අදහසක් වෙන්න පුළුවන් කරුණාව කියනකොට තියෙන්නේ. ඒ නිසා මේ අර බලන්න කොච්චර වැදගත්ද අපේ ජීවිතයට මේ කාරණා ඉගෙන ගන්න එක. අපිට ධර්ම පරිශීලනය කරනකොට එහෙම නැත්නම් යම් විදියකින් අහපු විදියකින් හෝ මේවැ නිර්වචනවල වෙනසක් තියෙනවා නම් මෙන්න අපි දැන් මේවැයි මෙන්න මේ චෛතසිකේ ක්‍රියාකාරීත්වය කොහොමද, මෙයා ක්‍රියා කරන්නේ කොහොමද, මෙයාගේ ස්වභාවය මොන වගේද කියලා හඳුනා ගැනීමෙන් කොච්චර වටිනාකමක් එනවද මේ ධර්මය නිවැරදිව අපිට පරිශීලනය කරන්න. ඒ නිසා ඔන්න ඉස්සර වෙලාම අපි දැනගනිමු කරුණාව කියලා කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ඉස්සර වෙලා? චෛතසිකය කරුණාව කියන චෛතසිකය. දැන් මේ කරුණාව කියන චෛතසිකය අපි විස්තර කරනකොට දැන් චෛතසික 23 වෙනි චෛතසිකය විදියට තමයි විස්තර වෙන්නේ. කරුණාව කියලා කියන්නේ අර අනුන් දුකින් මුදවනු කැමැති ස්වභාවය. අනුන් දුකින් මුදවනු කැමැති ස්වභාවය කරුණාව කියලා උන කෙටිම හැඳින්වීම මේ කිව්වේ. ඒ කියන්නේ දැන් පින්නතුනි තමන්ට දුකක් පැමිණෙනවට කවුරුවත් කැමති නැහැ. තමන්ට දුකක් පැමිණෙනවට කැමති නැති වගේම තවත් පරිබාහිර අය අනිත් අය දුක් විඳිනවටත් අර තමන් අකමැති වෙන ස්වභාවය, අනුන් දුකින් මුදවනු කැමති ස්වභාවය තමයි ඔන්න කරුණාව කියලා කියන්නේ. මේ කරුණාවේ ස්වභාවය. ඒ කියන්නේ මේ අප්‍රමාණ වූ දුක්ඛිත සත්ව ප්‍රඥප්තිය අරමුණු කරගෙන පවතිනා වූ අනුකම්පා කරන ස්වභාවය මේ ලක්ෂණ කරගෙන තමයි තියෙන්නේ. අප්‍රමාණ වෙච්ච දුකින් පෙළෙන සත්වයන් ඒ අර සත්ත්ව ප්‍රඥප්තිය විදියට අරගෙන අපි මෙතන අභිධර්මානුකූලවනි විස්තර කරන්නේ. ඒ සත්වයන් ප්‍රඥප්තිය විදියට අරමුණු කරගෙන අප්‍රමාණ වූ දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන අන්නේ ඒ දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන පවත්නා අනුකම්පා කරන ස්වභාවය ලක්ෂණ කරගෙන තමයි මෙන්න මේ කරුණාව කියන්නේ. එතකොට පින්නතුනි ලෝකයේ දුක්ඛිත සත්වයෝ කියලා ගත්තට පස්සේ අපිට අහවල් තැන ඉන්නවා කියලා මෙන්න මෙයා දුක්ඛිතයි මෙයා දුක්ඛිතයි කියලා එහෙම කොටස් වෙන් කරන්න බෑ. දුක්ඛිත සත්වයෝ ගත්තාම ලෝකය තුල අප්‍රමාණයි. ඒක සීමා කරන්න බෑ. අර එතකොට ඒ අප්‍රමාණ වූ සත්ත්ව ප්‍රඥප්තිය අරමුණු කරන්නට ඕනේ. ලෝකේ අප්‍රමාණ වූ දුක්ඛිත සත්වයෝ ඉන්නවා.
අන්නේ අප්‍රමාණ වූ සත්වයෝ අරමුණු කරගෙන ඒ ඔවුන්ගේ දුක්ඛිත ස්වභාවය අරමුණු කරන සත්පුරුෂ ගුණවන්ත මිනිසයාගේ චිත්තසංතානයෙහි ඇති වෙනවා අනිත් අයගේ දුක්ඛ දෝමනස්යන් පිළිබඳව අනිත් අයගේ දුක පිළිබඳව මේ කම්පා කරන ස්වභාවයක්. ඒ වගේම තමයි ඒ අනිත් අයගේ දුක ඉවස ගන්න බෑ. ඉවසන්නේ නෑ ඒවා අනිත් අය දුකටපත් වෙනවට කැමති නැහැ. ඒ වගේම තමයි එහෙම අනිත් සත්‍ය දුකින් පෙළෙන සත්වයෝ දුකින් මුදවන්නත් කැමති වෙන ස්වභාවයක් එනවා. අන්නේ විදියට අන්නේ දුකින් ඔවුන් මුදවනු කැමති වන්නා වූ ඒ ස්වභාවය ඒ අනිත් අයගේ දුකට විරුද්ධාකාරයෙන් පවතිනා වූ ස්වභාවයට තමයි එහෙනම් ඔන්න කරුණාව කියලා කියන්නේ. එතකොට මෙතනදී පැහැදිලි අපිට මොකද්ද ඒ කියන්නේ සීමාවක් ගන්නෙ නෑ මෙතනදී. අනන්ත අපරිමාණ වූ අප්‍රමාණ වූ දුක්ඛිත සත්වයෝ ඉන්නවා. අන්නේ මේ තමන්ට දුකක් එනවට තමන් කැමති නැති වගේම අනන්ත අප්‍රමාණ වූ මේ දුක්ඛිත සත්වයන් අරමුණු කරගෙන ඒ සත්වයින් දුකින් මුදවනු කැමති වන්නා වූ එහෙම නැත්නම් කියනවා ඒ පර දුක්ඛයට විරුද්ධාකාරයෙන් පවතිනා වූ ස්වභාවය කරුණාව කියලා කියනවා. එතනදී දැන් පින්නතුනි දැන් හොඳට පැහැදිලි එහෙනම් අප්‍රමාණ වූ දුක්ඛිත සත්වයන් තමයි මෙතන අරමුණු කරන්නේ. එහෙම නැතුව දැන් සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තා අඹදරුවන් ඒ විදියට ඥාතීන් හිතවතුන් ආදිය කෙරෙහි ඒගොල්ලෝ දුකින් ඉන්නකොට හිතේ හට ගන්නවා අනේ ඒ වෙලාවේදීත් අනුකම්පා කරන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට තමන්ගේ අඹදරුවන් දෙමව්පියන් ඥාතීන් හිතවතුන් කෙරෙහි ඇතිවන්නා වූ අනුකම්පාව ඒ කියන දයාව හැබැයි කරුණාව නෙමෙයි. එතන ලෝභයාගේ විශේෂ ධර්මතාවයක් වෙනවා. ලෝභයාගේම ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඇයි එතන මේ කුඩා තැනක තමයි අරමුණු කරන්නේ. එතනදි කරුණාව කියන චෛතසිකය නෙමෙයි යෙදෙන්නේ. එතන ලෝභයාගේ ස්වභාවයක්. ඇයි තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් නැත්තම් ස්වාමියා බිරිඳ දුවා දරුවා ඥාතීන් කෙරෙහි ඒගොල්ලෝ මේ දුකින් ඉන්නකොට ඇතිවෙනා වූ අනුකම්පාව දයාව ඒක තමන්ගේ සීමා සහිතයි. එතනදී ලෝභයාගේම විශේෂයක් බවට පත් වෙන. ඒ නිසා එතන කරුණා චෛතසිකය වෙන්නේ නැහැ. අපි මුලින් කිව්වා වගේ අප්‍රමාණ්‍ය සත්වයෝම අරමුණු කරන්න ඕනේ. තමන්ට හිතවත් අය ගැන විතරක් කරුණාව එහෙම ඇති වෙනවා. අනේ අපේ ගෙදර අය විතරක් අපේ ඥාතීන් විතරක් මේ දුකින් මිදෙනවා නම් හොඳයි කියලා. එහෙම හිතනවා නම් එතන ලෝභයාගේම ස්වභාවයක් වෙනවා. ඒ නිසා මෙතනදි වෙන්න ඕනේ දස දිසාවෙම වාසය කරන සත්වයන්. එතකොට එතනදි ගන්නෙ නෑ සතුරු සත්වයෝ අයින් කරන්නේ එහෙම මිතුරු සත්වයෝ විතරයි ගන්නවයි කියලා. එහෙම කන්නේ සතුරු ඌද මිතුරු ඌද ආදී කිසිම විශේෂයක් නොකර සමස්තයක් විදියට ඒ හැමෝම සතුරු මිතුරු හැමදෙනාම සමාන වශයෙන් අරගෙන සමාන වශයෙන්ම පවතින ආකාරයෙන් ගත්තාම තමයි එතන අප්‍රමාණ ධර්මයක් බවට පත් වෙන්නේ. පුංචි කොටසක් අරගෙන කරනවට වඩා මේ දස දිසාවේම ඉන්න සතුරු මිතුරු හැමෝම එකම විදියට අරගෙන ඒ සමාන වශයෙන්ම පවතිනකොට තමයි එතන අප්‍රමාණ ධර්මයක් බවට පත් වෙන්නේ. එතකොට පුද්ගලයන් පුද්ගලයට විශේෂ කරලා දක්වන්නේ නැහැ. මේ අපේ ගෙදර අයයි, මේ අපේ ගමේ අයයි, මේ අපේ රටේ අයයි, මේ අහවල් රටේ අයයි එහෙම නැහැ. මට උදව් කරපු අයයි, මට හතුරු අය මේගොල්ලන්ට කරුණාව දක්වලා වැඩක් නැහැ. තවත් දුකටපත් වේවා කියලා හිතලා එහෙම වුණාම මේ කියන කරුණාව මේ චෛතසිකයක් විදියට යෙදෙන්නේ නැහැ එතන. අප්‍රමාණ ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. අන්න එහෙම පුද්ගල විශේෂයක් කරන්නේ නැතුව ඒ සියලුම සත්වයන්ගේ දුක්ඛිත ස්වභාවයම අරමුණු කරගෙන මෙන්න මේ සත්වයෝ අනේ දුකින් මිදෙනවා නම් හොඳයි. දැන් දුකින් මිදෙනවා නම් යහපත් කියලා
අර කවද්ද මේ සත්වය දුකින් මිදෙන්නේ? අනේ මේ සත්වය සියලු සත්වයෝ දුකින් මිදෙන්නට ඕනේ කියලා අර ඒ විදියට හටගන්නා වූ දයාව, ඒ විදියට හටගන්නා වූ අනුකම්පාව, කාරුණික භාවය තමයි එහෙනම් ඔන්න කරුණා චෛතසිකය කියලා කියන්නේ. දැන් පැහැදිලි නේද හැමෝටම? කරුණා චෛතසිකය කියන්නේ කුමක්ද කියන එක? අර එක්කෙනෙක් දෙන්නෙක් එහෙම විශේෂයක් කරන්නේ නැහැ, පුද්ගල විශේෂයක් කරන්නේ නැතුව සියලු සමස්ත සත්‍යාගේම දුක්ඛිත භාවයම අරමුණු කරගෙන තමයි මෙන්න මේ කරුණා චෛතසිකය ඇති කරගන්නට තියෙන්නේ. එතකොට පින්නතුනි තව දෙයක් තමයි දැන් ඔන්න අපිට යම් කෙනෙක් දුකකටපත් වෙලා ඉන්නවා දකිනවා. යම් කෙනෙක් දුකකටපත් වෙලා ඉන්නවා දකිනකොට අපිට හිතේ ඇති වෙනවා මහා කලබලයක්. ඒ අර දුක මේ දුකකටපත් වෙලා ඉන්න ස්වභාවය දැක්කහම හිතේ කලබලයක් ඇති වෙනවා. සංසුන් භාවය නැති වෙලා යනවා. අර එතකොට අනේ එයා ලෙඩ වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම ඉක්මනට සුවපත් වෙන්න කියලා. ඉතින් ඔහොම හරි කලබලයක් ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ හිතේ පින්නතුණි අර කරුණා ස්වභාවයක් නෙමෙයි මොකද්ද ශෝකයක් ඇති වෙන්නේ. තමන් එකපාරටම අනිත් අයගේ දුක දැකලා කලබල වෙලා අනුසන්සුන් වෙලා අර එයා අනේ ඉක්මනට එයා සුවපත් වෙන්න ඕන කියලා හිතේ මහා ශෝකයක් හට ගන්නවා. එතකොට ඒ ශෝකය සමහර වෙලාවට ඒ අනුකම්පාව වැඩි වෙලා ඉවස ගන්න බැරුව අඬන්න පටන් ගන්නවා, වැළපෙන්න පටන් ගන්නවා නේ, පපුවට ගහ ගන්නවා, ඔළුවට ගහ ගන්නවා. ඉතින් අර ඒ වගේ අර ඒක ශෝක කිරීමක් බවට පත් වෙනවා. හැබැයි මෙතනදී මේ කරුණාව නෙමෙයි මේ විදියට එන්නේ. කරුණාව කියන්නේ ශෝකය නෙමෙයිනේ. කරුණාව කියන්නේ අනිත් අයගේ ඒ අය දුකින් මිදෙත්වා කියලා ඒ දුකින් මිදෙනවා නම් හොඳයි කියලා ඒ කරන අනුකම්පාව එහෙම නැත්නම් කාරුණික භාවය. මෙතනදී අර අනිත් අය දුකින් ඉන්නකොට කලබල වෙලා අඬලා දොඩලා ශෝක කරන එක මේ කරුණාව නෙමෙයි. ඒක කරුණාව වගේ එන කරුණා විලාසයෙන් එන ඇති වෙන ද්වේෂයේ එක් ස්වභාවයක් තමයි. ඒ නිසා මේක ඒ අවස්ථාවේදී කුසලයක් නෙවෙයි වෙන්නේ අකුසලයක්. කරුණාව කියන්නේ අකුසලයක් නෙමෙයිනේ කරුණාව කියන්නේ කුසලයක්. ඒ නිසා අර කරුණාව වගේ ඒ ස්වභාවයෙන් ද්වේෂයේ එක් ආකාරයක් නිසා අන්න ඒ වෙලාවේදී එන ස්වභාවය අකුසලයක්ම වෙනවා. අකුසලයක් බවට පත් වෙනවා. ඒතර කරුණාව වඩන පුද්ගලයාගේ මේ කියන භ්‍රම විහරණය වඩන පුද්ගලයාට ඒ අවස්ථාව සතුරෙක් බවට පත් වෙනවා. ඒතර සිතේ ශෝකයක්නේ හටගන්නේ. ශෝකය හැඬීමට කරුණක් නේ. ශෝකය කියන්නේ අඬන්න තියෙන කාරණයක්. නමුත් කරුණාව කියලා කියන්නේ අඬන්න තියෙන එකක් නෙමෙයිනේ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි උතන තමයි පොඩ්ඩක් අපිට ටිකක් පැටලිලි සහගත වෙන්නේ. අනිත් තව කෙනෙකුගේ දුකක් දැක්කහම ශෝකයක් අට අරගෙන ඇස් වලින් කඳුළු වැగిරෙනවා, අඬනවා, විලාප දෙනවනේ. එතකොට හිතනවා අනේ කරුණාව නිසා තමයි මේ කුණේ කියලා නෑ. ඒක ද්වේෂයේ ස්වභාවයක්. ශෝකය නිසානේ අඬන්නේ. කරුණාව නිසා කවදාවත් අඬනවා කියලා බණ පොතේ කොහෙවත් නෑනේ. කරුණාවට ඇඬුවා කියන එක. නමුත් අන්නේ නිසා මේ ශෝකය කියලා කියන්නේ වේදනාස්කන්ධයට අයිති දෙයක්. කරුණා කියන චෛතසිකය අයිති වෙන්නේ සංස්කාරස්කන්ධයට. ඔන්න ඔය විදිහට කරුණාව වඩන පුද්ගලයාගේ ස්වභාවය තමයි සාන්ත ගති තියෙන්නේ. රෞද්‍ර ගති, කලබල ගති, දඟලන ගති නෑ. නමුත් ශෝකය කියන්නේ දඟලන ගතියනේ. රෞද්‍ර ගතියක් තියෙනවා, දඟලන ගතියක් තියෙනවා, විලාප දෙන ගතියක් තියෙනවා. කරුණාව වඩන පුද්ගලයාගේ ස්වභාවය තමයි සාන්ත ස්වභාවය. ඒ පුද්ගලයා හරි සත්පුරුෂයෙක්. ඔන්න ඔය නිසා දැන් බුද්ධ ආදී මහෝත්තමයාණන් වහන්සේලාගේ විහරණයක් නිසා මේකට බ්‍රහ්ම විහරණයක් කියලා කියනවා. ඔන්න දැන් පැහැදිලි පින්නතුනි කරුණාව කියන්නේ මොකක්ද කියන එක. කරුණාව කියන්නේ මොන වගේ අදහසක්ද කියලා පැහැදිලි. දැන් එතකොට ඔන්න දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අර පෞද්ගලිකව කෙනෙකුගේ හෝ පුද්ගලයන් කීප දෙනෙකුගේ දුකක් දැකලා ඇති වෙන ශෝකය නෙමෙයි මෙතන කරුණාව කියලා කියන්නේ.
අර කරුණාව ස්වභාවය වෙන්නේ නැහැ. එතකොට ඒක ද්වේෂයේ ස්වභාවයක්. ඒක වේදනා ස්කන්ධයට අයිති වෙනවා. ඒ නිසා කරුණාව කියලා කියන්නේ හඬන්න තියෙන දෙයක් එහෙම නෙමෙයි. කරුණාව කියලා කියන්නේ අනුකම්පාව, කාරුණික භාවය කියන අනුන්ගේ දුකේදී ඇතිවෙනා වූ මේ අනුකම්පාව, කාරුණික භාවය කියන අවස්ථාව. දැන් මං හිතන්නේ පැහැදිලි හැමෝටම කරුණාව කියන්නේ කුමක්ද කියන එක නේද? කරුණාව කියන එක දැන් ඔන්න හරි අපි දැනගත්තා. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ කාරණය තමයි මේ අප්‍රමාණ්‍ය ධර්මයතා දෙකෙන් දෙවෙනි කාරණාව තමයි මුදිතාව කියලා කියන්නේ. දැන් මුදිතාව කියන චෛතසික ධර්මය ගත්තට පස්සේ චෛතසික විදියට ගත්තොත් 24 වෙනි චෛතසිකයේ විදියටයි අපිට හඳුන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 24 කියලා කිව්වේ දැන් චෛතසික 52ක් තියෙනවා. මේ අපි ගත්තේ සෝබන සාධාරණ චෛතසික. එතකොට මේ චෛතසිකවල ගන්නකොට සෝබන චෛතසික ගන්නකොට තමයි මේ සෝබන අසාධාරණ සෝබන චෛතසික 6 තමයි තියෙන්නේ. මේක සෝබන චෛතසිකවල තියෙන ධර්මතා ටිකක් තමයි මේ කියන්නේ. ඒ එතනදි ගත්තාම අර සෝබන චෛතසිකවල තියෙන 24 වෙනි චෛතසිකයේ විදිහට තමයි ඔන්න කියන්නේ. මොකද්ද මුදිතාව? මුදිතා කියලා කියන්නේ අර අතන වගේම තමයි දැන් අතනදි කිව්වා තමන්ට දුකක් ඇති වෙනවට අකමැති වගේම අනිත් අයටත් දුකක් ඇති වෙනවට තමන් කැමති වෙන්නේ නැහැ. අනුන්ගේ දුකින් මුදවන්න කැමැත්තක් ඇති වෙන. ඒකට කියනවා කරුණාව කියලා. මෙතනදී මුදිතාව කියලා කියන්නේ අර තමන්ට යම් සම්පතක් ලැබුණොත් අන්නේ ගැන සතුටු වෙනවා වගේම අනිත් අයගේ සම්පත් දැකලත් සතුටු වෙන ස්වභාවය තමයි මුදිතාව කියලා කියන්නේ. තමන්ට සම්පතක් තියෙනකොට සතුටු වෙන්නේ තමන් කොයි විදියටද? අන්න ඒ වගේම තමයි අනිත් අයට සම්පතක් ලැබුණට පස්සේ ඒ අනිත් අයගේ අනුන්ගේ සැපත දිහා බලලත් ඒ සම්පත් දිහා බලලත් සතුටු වෙන්න පුළුවන් ස්වභාවය, සතුටු වෙන ස්වභාවය තමයි මුදිතාව කියලා කියන්නේ. එතනදිත් අපි අර නැවතත් මේ කාරණය විස්තර කරොත් දැන් මෙතනදි කියන්නේත් අප්‍රමාණ වූ සත්වයන්. අප්‍රමාණ වූ සත්වයන් ඒ වගේම අප්‍රමාණ වූ සුඛිත වෙච්ච, ඒ කියන්නේ සැප සම්පතින් ආඩ්‍ය වෙච්ච, මේ සුඛිත වෙච්ච ඒ සම්පත් තියෙන සුවයෙන් සිටින සියලුම සත්ත්ව ප්‍රඥප්තිය අරමුණු කරගෙන සතුටු වීමේ ආකාරයෙන් පවතිනා වූ. ඒ වගේම තමයි අර වගේම අනිත් අයගේ සම්පත් දැකලා ඒ සම්පත් අහනකොට සිතෙහි හටගන්නා වූ අනේකට අනුකූල වූ ආකාරය, අනුකූල වන්නා වූ ආකාරය, එහෙම නැත්නම් මේක ඊර්ෂ්‍යාවට ප්‍රතිපත්ති වූ ආකාරය තමයි මුදිතාව කියලා කියන්නේ. මුදිතාව කියලා කියන්නේ අර පරසම්පත දකින්නකොට ඒ සම්පත් තියෙනවා කියලා අහනකොට ඒ වගේම තමයි අනිත්තර මේ සුඛිත වූ මේ අප්‍රමාණ වූ සත්ව ප්‍රඥප්ති අරමුණු කරගෙන සතුටු වීම ආකාරයෙන් පවතිනා වූ ස්වභාවය තමයි මුදිතා චෛතසිකය කියලා කියන්නේ. මේ ධර්මතාවයේ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂයි. ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂ වූ ස්වභාවයක් තමයි මේ මුදිතාව කියලා කියන්නේ. ඒ වගේම තමයි මෙතනදිත් අර වගේම තමයි ඔන්න අර අපි අතනදි කරුණාවේදී කිව්ව තමන්ගේ ඥාතීන් අබුදරුවන් දෙමව්පියන් ආදී මුල් කරගෙන එහෙම කරනවා නම් එතනදී එහෙම කරාම ලෝභයාගේම ස්වභාවයක් එනවා කියලා. මෙතනදිත් එහෙමයි. තමන්ගේ අම්මා තාත්තා දූ දරුවන් ඥාතීන් හිතවතුන් ආදී ඒ අයගේ යසීසුරු සම්පත් දැකලා ආදී නැත්තම් අහලා ඇති කරගන්නා වූ ඒ සතුට ඒකත් ලෝභයාගේම විශේෂයක් බවට පත් වෙනවා. එතකොට ලෝභය කියලා කියන්නේ කුසල චෛතසිකයක් නෙමේ අකුසල චෛතසිකයක්. නමුත්
දැන් කුසල චෛතසිකයක් වෙච්ච මුදිතාව එහෙම වෙන්නේ නැහැ. දැන් යසීසුරු තමන්ගේම දූ දරුවන් ඥාතීන් අසල්වාසීන් නැත්නම් අසල්වාසීන් කියන තමන්ගේම පවුලේ අය වෙන්න පුළුවන්. ඒ අයගේ යසීසුරු සැප සම්පත් ආදිය දැකලා මේ නැත්නම් අහලා ඒ ඇති කරගන්නා වූ සතුට ඒ සතුටු වන ආකාරය ලෝභයාගේම විශේෂයක් බවට පත් වෙනවා. එතකොට අර ඒ සීමා සහිත ස්වභාවයක් ගන්නෙ නෑ මෙතනදිත්. සීමා රහිත වෙච්ච දස දිසාවේම වාසය කරන සුඛිත වෙච්ච සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කරගෙන අර ඒ සත්වයන්ගේ වෛර අයද තරහ අයද මිතුරු අයද එහෙම කියලා විශේෂ විභාගයක් කරන්නේ නැතුව ඔවුන් ඒ හැම සමස්තයක් විදියට අරගෙන ඒ සියලු සත්වයන්ගේ සුඛිත භාවය පිළිබඳව ඇතිවන්නා වූ සතුටු වන ආකාරය මුදිතා චෛතසිකය බවට පත් වෙනවා. ඒ නිසා අර පටු අර්ථයෙන් ගන්නෙ නැහැ මෙතන සමස්ත අර්ථයෙන් තමයි ගන්නෙ. එතකොට අප්‍රමාණ වූ අර්ථයෙන් තමයි මෙතනදිත් ගන්න. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. අර සීමා සහිතව ගන්නෙ නැහැ. මේ පුලුල් ලෙස අප්‍රමාණ විදියට එතනදී මේ ભેදයක් විදියට සලකන්නේත් නැහැ. සතුරු මිතුරු කියලා සමස්තයක් විදියටම අරගෙන හැමෝම කෙරෙහිම ඒ විශේෂ විභාගාදිය සලකන්නේ නැතුව ඒ සත්වයන්ගේ සුඛිත භාවය පිළිබඳව ඇති කරගන්නා වූ සතුටු වන ආකාරය තමයි මුදිතා චෛතසිකය කියලා කියන්නේ. ඔන්න එහෙනම් පින්වත්නි ඔන්න ඔය විදියට තමයි දැන් මේ අප්‍රමාණ්‍ය චෛතසික දෙක පිළිබඳව අපිට දැනගන්නට තියෙන්නේ. ඊළඟට තමයි දැන් අපි ඔය අප්‍රමාණ්‍ය ධර්මතා දෙක දැන් දැනගත්තා. ඊළඟට තියෙන්නේ පඤ්චේන්ද්‍රිය කියන ධර්මතාවය ප්‍රඥාව කියන එක. නැත්නම් ඒකට පඤ්චේන්ද්‍රිය කියලා කියනවා. ප්‍රඥා චෛතසිකය විස්තර කරන්න තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අර අරමුණ තත්වාකාරයෙන් එහෙමත් නැත්නම් ඇති සැටියෙන් දැනගන්නා වූ ස්වභාවයට තමයි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. අර සිතින් දැනගන්නවට වඩා හොඳින් වඩා පිරිසිදු ලෙස වඩා ගැඹුරු ලෙස අර අරමුණු දකින්නා වූ ස්වභාවයේ තමයි මේ ප්‍රඥා චෛතසිකයෙන් වෙන්නේ. මේකට කියනවා මේ අමෝහය කියලත් කියනවා. මොකද්ද කියන නම? අමෝහය කියලත් කියනවා. මේ ප්‍රඥා කියන මේ පඤ්චේන්ද්‍රිය කියන මේ ධර්මතාවය චෛතසිකය මෝහයට විරුද්ධ ධර්මතාවය ප්‍රතිපක්ෂ වූ වෙච්ච එකක්. ඒ වගේම තමයි නිවැරදි ලෙස ආරම්මණයන් ගනු ලබන්නා ස්වභාවය ඒ වගේම සත්‍ය වශයෙන් ආරම්මන తත්වය ගැනීමට උපකාර වන්නා වූ මේ ස්වභාවයට කියනවා අමෝහය කියලා. දැන් පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ මේ මෝහයට ප්‍රතිපක්ෂ දෙයක්නේ. එහෙනම් මෙන්න මේ පඤ්චේන්ද්‍රියට කියන අනිත් ධර්මතාවය තමයි මේ ස්වභාවයට කියනවා අමෝහය කියලා. අමෝහය. ඒ වගේම තමයි තව වචන කියනවා මේවට විද්‍යාව කියලා කියනවා. අර වගේ කලින් කිව්වපු වගේ අපි සඳහන් කළා වගේ ප්‍රඥාව කියලා කියනවා. ඔය වගේ ධර්මයේ නම් වලින් මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රිය හඳුන්වනවා. ඒ වගේම තමයි පින්නතුනි දැන් යම් දෙයක ඇතිසැටි අවබෝධ කිරීමේදී අධිපති භාවයෙන් ක්‍රියා කරන නිසා මේ ප්‍රඥේන්ද්‍රිය කියලා මෙතනදී විස්තර කරනවා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය මේ කියන චෛතසිකය මේ ඥාන සම්පයුක්ත සෝබන සිත්වල තමයි යෙදෙන්නේ. ඥාන සම්පයුක්ත සෝබන සිත්වල යෙදිලා අර මුලා වෙන්න දෙන්නේ නැතුව ආරම්මණයාගේ යථා ස්වභාවයම ඒ ඇතිසැටියම දකින්නට හුරු කරනවා. දකින්නට උපකාර කරනවා. අරමුණ තත්වාකාරයෙන්ම ඇතිසැටියෙන්ම
දැනගන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ පඤ්චේන්ද්‍රිය නිසා. හරියට කියනවා අර පළපුරුදු මාර්ගෝපදේශකයෙකු වගේ. දැන් පළපුරුදු මාර්ගෝපදේශකයෙක් වගේ වුණාම එයා හරියට මාර්ගය තුල වරදින්න නැතුව එයා යන්න ඕන තැනට යනවා. අන්න ඒ වගේ තමයි අරමුණ ආරම්මණයාගේ ඇති ස්වභාවය ඒ විදියටම දක්වනවා මෙන්න මේ පඤ්චේන්ද්‍රිය තුලින්. ඒ නිසා දැන් මේ අමෝහය කියන ධර්මතාවයනේ මේකෙදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී සාමාන්‍ය ලක්ෂණ පිළිබඳව මේ පිළිබඳව හොඳින් දැනගැනීමේ ස්වභාවය තමයි මේ අමෝහයේ ප්‍රධානම ලක්ෂණය බවට පත්වන්නේ. ඔන්න ඔය විදියට මේ පඤ්චේන්ද්‍රිය ගැන කියනකොට මේ අපි අනිත් අවශේෂ වචන කිව්වේ මෙයාට කියන තව වචන ටික එකතු කරලා. එතකොට මේ පඤ්චේන්ද්‍රිය කියන්නේ සියලුම ධර්මයන් විනිවිදව තමයි පවතින්නේ. හරියට කොහොමද කියනවා මෙතන විස්තර කරනවා අන්ධකාරය අර දුරු කරලා අර වස්තු ආලෝක කරන පහනක් වගේ කියලා. ඒ කියන්නේ මේකයි අර්ථය. මෝහයෙන් හැමතිස්සෙම වැහිලානේ තියෙන්නේ. ඇත්ත වැහිලා තියෙන්නේ මේ මෝහයෙන්. මුලා වෙච්ච කෙනාට යථා ස්වභාවය ගන්න බෑ. අරමුණේ තත්වාකාරය හඳුනා ගන්න බෑ. මුලා වෙච්ච කෙනාට, මෝහ සහගත කෙනාට අරමුණ වහනවනේ. ඝන අන්ධකාරයක් වගේ. අන්න එතකොට අර මෝහයෙන් වැහිලා තියෙන ආරම්මණයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ස්වභාවයන් මනා ලෙස අවබෝධ කරලා දෙන්නේ මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රියේ. අර හරියට කියනවා අර පහනක් අන්ධකාරය තුල පහනක් දැල්ලුවට පස්සේ ඒ ආලෝකයෙන් ඒ වස්තු ආදී පෙනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මෝහයෙන් වැහිලා තිබෙන ආරම්මණයාගේ ස්වභාවය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ස්වභාවය මනාකොට අවබෝධ කරලා ඒකේ ඒ මෝහයෙන් තුරන් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ස්වභාවය මනාක විදියට අවබෝධ කරලා දෙන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රියෙන්. අඳුරෙන් එළියට ගන්නට පුළුවන්කම තියෙන ධර්මතාවයක් තමයි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අර කරලා දෙන්නට ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රියමයි. ඉතින් පින්නතුනි දැන් මෝහයෙන් අන්ධකාරව මෝහයෙන් මුලා වෙලා ඉන්න කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගන්න බෑ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බෑ. එහෙනම් මෙන්න මේ පඤ්චේන්ද්‍රිය කොච්චර දායකත්වයක් දරනවද විමුක්තිය කරා ගෙනියන්න අර මෝහයේ මුලායින් වෙලා ඉන්න ස්වභාවයෙන් ඈත් කරලා සැබෑ ලෙසම අරමුණේ ස්වභාවය පෙන්නලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳට වටහා දීලා ඒක හොඳට අවබෝධ කරලා දෙන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රිය කියන චෛතසික ධර්මය නිසා. ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන්නටත් මේ කියන පඤ්චේන්ද්‍රියම තමයි උපකාර වෙන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැති කෙනාට කියනවා මේ දුෂ්ප්‍රඥා කියලා. චතුරාර්ය සත්‍ය දන්න කෙනාට කියනවා ප්‍රඥා කියලා නේ. එහෙම වචන දෙක භාවිතා කරනවා. ඒ නිසා ඝනාන්ධකාරයේ වෙලිලා ඉන්න මෝහයෙන් මුලා වෙලා ඉන්න අය ඒ මෝහයෙන් ගලවලා ආලෝකයට ගෙනල්ලා මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට උපකාර වන ධර්මතාවයක් තමයි මේ පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ප්‍රඥා නරාණං රතනං කියලා. ඒ කියන්නේ සත්වයන්ට ඇති උතුම්ම රත්නය තමයි මෙන්න මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ වගේම තමයි මහාසාර ධනයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රඥාව තියෙන නිසා තමයි හටගත්තා වූ හටගෙන තියෙනා වූ සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් පිරිසිදු වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනටත් මේ ප්‍රඥාව හේතුපනිශ්‍රය වෙනවා. ඔන්න ඔය විදියට පින්නතුනි ප්‍රඥාව ගැන කියනකොට තව කරුණු කාරණා විශාල ප්‍රමාණයක්
විස්තර කරන්න තියෙනවා. දැන් මේ මෙතනදී විස්තර කරනකොට අර පින්නතුනි අර දැන් ප්‍රතිසන්දි අවස්ථාවේදී දැන් ලැබෙන ප්‍රඥාවකුත් තියෙනවනේ. ඒකට කියනවා ಜಾති ප්‍රඥාව කියලා. ඒ ප්‍රතිසන්දියත් සමග ලැබුණු ඒ ප්‍රඥාවට කියනවා ಜಾති ප්‍රඥාව කියලා. ඒ කියන්නේ పూర్ව ජන්මවල పూర్ව ආත්ම ජීවිතවල ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම තමයි අර නිවැරදිව මේ ධර්ම ශාස්ත්‍රය ඉගෙනගෙන ඒ වගේම යෝනිසෝ මනසිකාරය දියුණු කරලා ධර්ම මනසිකාරයක් පවත්වලා පඬිතයන් ඇසුරු කරලා ආදී අන්නේ කුසල ධර්මයන්ගේ විපාක වශයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සත්වයට ලැබෙනවා. අන්න එතකොට අන්න ඒකත් එක්කම තමයි මෙන්න මේ ಜಾති ප්‍රඥාව ලැබෙන්නේ. එතකොට මේ ಜಾති ප්‍රඥාව කියන එක තිරිසන් සත්වයින්ට ලැබෙන්නේ නැහැ. තිරිසන් සත්වයින්ට ಜಾති ප්‍රඥාවක් කියලා ලැබෙන්නේ ලැබෙන්නේ දිව්‍ය මනුෂ්‍ය කියන මෙන්න මේ අයට මෙන්න මේ කියන ಜಾති ප්‍රඥාව කියන එක ලැබෙනවා. අර පෙර ජීවිතවල අර කියන ධර්ම ශ්‍රවණය, ඒ වගේම තමයි ධර්මය මෙනෙහි කිරීම, ඒ වගේම තමයි යෝනිසම මනස්කාරය ආදී මෙන්න මේ කියන ගුණධර්ම දියුණු කරගත්තු කෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම අර සත්වයට ලැබෙනවා. මෙන්න මේ ಜಾති ප්‍රඥාව ಜಾති ප්‍රඥාවත් එක්කම ওই විදියට පින්නතුනි දැන් ප්‍රඥාව ගැන ප්‍රඥාව ඇති වෙන්න ඕන විදියට ಜಾති ප්‍රඥාව කියන්නේ දැන් ಜಾති ප්‍රඥාව කියන එකෙන් තියෙන කෙනාට මේ පුද්ගලයාට නුවණ වැඩිම වශයෙන් අර ප්‍රඥාව තව තවත් දියුණු කරගන්නට ගොඩාක් පහසු වෙනවා. අර එහෙම දියුණු කරගත්තාම තමයි අර කියන්නේ ප්‍රඥා, විද්‍යා, දර්ශන, සම්මාදිට්ඨි, ඒ වගේම තමයි විඥා, ධම්මවිචය, සම්බොජ්ජංග, පඤ්ඤේන්ද්‍රිය, පඤ්ඤ බල, විමර්ශාධිපති ආදී ලැබෙන්නේ ඔන්න අර කියන ಜಾති ප්‍රඥාව ලැබුණු කෙනා තව තවත් නුවණ දියුණු කරගෙන යනකොට මේ ප්‍රඥාව දියුණු කරගෙන යනකොට මේ ප්‍රඥාව නැවත නැවතත් දියුණු වීගෙන යනකොට මෙන්න මේ කියන ප්‍රඥාවෙම ස්වභාවයන් නැවත නැවතත් වැඩි දියුණු වෙන්න ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඔය ප්‍රඥාව නිසා තමයි මේ සංසාර දුකින් එතර වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. සංසාර දුකින් එතර වෙලා ඒ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. එම නිසා පින්නතුනි මෙන්න මේ ප්‍රඥාව වැඩිවීමට උපකාර වෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාවත්, සමාධියත්, වීරියක් කියන මෙන්න මේ තුන ප්‍රඥාව වැඩිවීමට උපකාර වෙනවා. ප්‍රඥාව මෝරන්න නම් ප්‍රඥාව තව තවත් වැඩි දියුණු වෙන්නට නම් අවශ්‍ය වෙන ධර්මතා තුනක් තියෙනවා. මොනවද? ශ්‍රද්ධාව, සමාධිය, වීරිය. ඔන්න ඔය කියන තුන ප්‍රඥාව වැඩිවීමට උපකාරයක් බවට පත් වෙනවා. ඒව සමතත්වයෙන් තිබුණාම තමයි ඔන්න ප්‍රඥාව හොඳටම මෝරන්නට පටන් ගන්නෙ. දැන් ඔතනදී ශ්‍රද්ධාව වැඩි වෙලා නුවණ මදි වුණොත් ඒකට කියනවා මුද්ද ප්‍රසන්නයෙක් කියලා. මුග්ධ ප්‍රසන්නයෙක් කියලා කියනවා. එතනදී වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව වැඩි වෙලා නුවණ මදි වුණොත් එතන කියනවා මුග්ධ ප්‍රසන්නයෙක් කියලා. ඒ වගේම තමයි නුවණ වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් එතනදී කියනවා කෛරාටිකයෙක් වෙනවා කියලා. නුවණ වැඩි වෙනවා ශ්‍රද්ධාව අඩුයි. ඉතින් ශ්‍රද්ධාව නැති වුනහම එයාගේ නුවණ තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව අඩුයි එයාට. ඒ නිසා කෛරාටිකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සමාධිය අඩු වෙලා වීරිය වැඩි වුණොත් එහෙම නොසන්සුන් භාවයට පත් වෙනවා. සිත නොසන්සුන් භාවයට පත් වෙනවා. සමාධිය නැහැ, වීරිය වැඩි වෙනවා. ඉතින් අර සමාහිතේ සංසිඳීමක් නැති නිසා මේ අර නොසන්සුන් භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් කුසීත භාවයට පත් වෙනවා. අනේ නිසා මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සමතත්වය විදියට තියෙන්න ඕන, සමලෙස තියෙන්න ඕන නුවණ වැඩෙන්න නම්, ප්‍රඥාව මෝරන්න නම්, ප්‍රඥාව වැඩි වීමට මේ ධර්මතාවයන්
සමව තියෙන්නට ඕනේ. ඔය ශ්‍රද්ධාවත් සමාධියත් වීරියක් කියන තුන සම තත්වයෙන් තිබුණොත් තමයි ප්‍රඥාව වැඩිවීමට උපකාරයක් බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි දැන් මේ කියන පඤ්චේන්ද්‍රිය මේ කියන චෛතසික ධර්මය එහෙම නැත්නම් කියන මේ නුවණ මේ ප්‍රඥාව කාමසෝබන සිත් වල ඥාන සම්පයුක්ත සිත් 12 යෙදෙනවා. ඒ වගේම තමයි මහග්ගත සිත් 27ක යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ක යෙදෙනවා. මෙන්න මේ විදිහට අර මේ කියන්නා වූ මේ චෛතසික ධර්මයේ ඔන්න ඔය කියන ධර්මයේ සිත්වල නොවඩුවම යෙදෙනවා. නැවතත් මතක් කළොත් ඥාන සම්පයුක්ත සිත් විදියට ගත්තොත් 12ක යෙදෙනවා. මහාගත සිත් විදියට ගත්තොත් 27ක යෙදෙනවා. ලෝකෝත්තර සිත් ගත්තොත් 8ෙම යෙදෙනවා. මේ පංචේන්ද්‍රිය එහෙම නැත්තම් කියනවා මෙන්න මේ ප්‍රඥාව නැත්තම් ඥානය කියන එක. තව තමයි පින්නතුනි දැන් නුවණින් හිතලා අපි දැන් මේ සිත් ගැන ඉගෙන ගත්තා ඥාන සම්පයුක්ත සිත් ගැන ඉගෙන ගත්තා. එතනදී කිව්වා නුවණින් හිතලා නුවණින් යෙදিলা දාන දීලා භාවනාදී පින්කම් කරනකොට ඇතිවන අර කාමාවචර කුසල් සිත්වල මෙන්න මේ ඥානය අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ වගේම තමයි අර නුවණ මෙහෙवला අවශේෂ සෑම පින්කමකදීම නුවණින් යුතුව කරනවා නම් මෙන්න මේ කියන පඤ්චේන්ද්‍රිය මෙන්න මේ කියන නුවණ දිගින් දිගටම යෙදෙනවා. ඉතින් මේ ගැන තව තවත් ඉතින් විස්තර කරන්න ගොඩාක් තිබෙනවා. නමුත් දැනට මම හිතනවා මේ ප්‍රඥා කියන චෛතසිකය නැත්නම් පඤ්චේන්ද්‍රිය කියන චෛතසිකය ගැන මේ කරුණු කාරණා අපි ටිකක් දැනගත්ත මේ ප්‍රමාණවත් වෙයි කියලා අපි හිතනවා. එම නිසා පින්නතුනි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ එහෙමනම් අරමුණ තත්වාකාරයෙන් එහෙම නැත්නම් ඇති සැටියෙන් දැනගන්නා වූ ස්වභාවයට තමයි මොකද්ද පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ මේක මෝහයට ප්‍රතිපක්ෂ වෙච්ච දෙයක් මේ ඒ වගේම තමයි නිවැරදි ලෙස ආරම්භණයන් ගනු ලබන ස්වභාවයක් තමයි මේ පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. මේකට කියනවා අමෝහය, ඒ වගේම තමයි විද්‍යාව, ප්‍රඥාව ආදී වචනත් කියනවා කියලා ඔන්න දැනගත්තා. එහෙනම් ඉතින් පින්නතුනි ඔන්න ඔය කියන කාරණා තුන තමයි අපිට අද විස්තර කරන්න තිබ්බේ. අදින් අපි චෛතසික පාඩම ඒ කියන්නේ චෛතසික ධර්මතා 52ම සාකච්ඡා කරලා ඉවරයි. ඒ නිසා පින්නතුනි දැන් මෙන්න මේ ඉගෙන ගත්තා වූ ප්‍රඥා කියන චෛතසිකය දියුණු කර ගන්නට ඕන, දියුණු වෙන්නට ඕන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට නම් මේ ප්‍රඥාව නුවණ වැඩෙන කාරණාවක් තමයි දිනෙන් දින වඩා ගන්න පුළුවන් කාරණාවක් තමයි මෙන්න මේ දහම් පරයය ඉගෙන ගන්න එක. නුවණ වැඩෙන්න හේතුවක් වෙනවා මේ ධර්ම සම්මර්ෂණීය ධර්මය අසාගෙන සිටීම. ඒ නිසා ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවන් උත්තරීතර කාලයක් තමයි ඔය පින්වත් හැමදෙනාම මේ යොමු වෙලා ඉන්නේ. එම නිසා පින්නතුනි දැන් අපි අද වෙනකොට ඔන්න මේ චෛතසික ධර්මතා 52 ඉගෙනගෙන ඉවරයි. අපි සාරාංශයක් කරලා අපි අදට નિયમિત පාඩම නිමාවටපත් කරමු. අපි ඊට කලින් මතක් කරනවා මෙන්න මේ කියපු කරුණු කාරණාත් මේ කියපු ගුණධර්ම ටිකත් තමන්ගේ සිත තුළ දියුණු කරගන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙන්නට ඕනේ. මේ ධර්මතා දියුණු වෙන්නේ නැතුව තියෙනවා නම් ඔබට හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් ඔබ පුරුදු කරගන්නට ඕනේ. ඔබ අදක්ෂ වුණොත් මේ කියන ගුණධර්ම ඔබගේ ජීවිතයට එකතු කරගන්නට ඔබට මේ ශාසන ධර්මය තුල ලැබිය හැකි ඒ අග්‍රම ඵලය ලබා ගන්නට හීනයක් බවට පත් වෙනවා. එහෙම නොහැකියාවක් බවට පත් වෙනවා. අපි කරන්නට ඕනේ ඒක නොහැකියාවක් බවට පත් කරගන්න එක නෙමෙයි. එහෙනම් මේ ශාසනය තුල මෙන්න මේ කුසල ධර්මයන් දියුණු කරගෙන අපේ ජීවිතත් මොහොතින් මොහොත බබළුවා ගන්න ජීවිත බවට පත් කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳින් දැනගෙන ඒව දියුණු කළ යුතු කරුණු කාරණා දියුණු කරගන්නට උත්සාහවත් වෙන්න.
හරි. එහෙමනම් පින්නතුනි අපි අද මේ චෛතසික 52 සාකච්ඡා කරලා ඉවර කරපු නිසා අපි සාරාංශයක් කරගමු. මෙතෙක් අපි කතා කළේ චෛතසික ධර්මතා වලින් මොන ධර්මතාද කියලා අපි නැවතත් සිහිපත් කරගත්තොත් මම හිතනවා හොඳයි. අද අවසාන පාඩම නිසා අපි චෛතසික ධර්ම 52ක් තියෙනවා කියලා දැනගත්තා. චෛතසික ධර්ම කීයක් තිබුණද? 52ක් තිබුණා. එතනින් තිබුණා අපි ඉස්සර වෙලාම වෙන් කළා රාශි 3කට. අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා. අඤ්ඤ සමාන රාශියට චෛතසික 13යි. එතන තිබුණා සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි. ඒ ටික එකතු වුණාම තමයි ඔන්න මේ අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි කියලා කියන්නේ. අකුසල රාශියට චෛතසික 14යි. එතන තිබුණා අකුසල සාධාරණ 4යි, අන්‍ය අකුසල 10යි, ඔක්කොම 14යි. ඒ වගේම තමයි සෝබන රාශියට තිබුණා චෛතසික 25ක්. එතනින් සෝබන සාධාරණ 19යි, විරති 3යි, අපමඤ්ඤා 2යි, පඤ්ඤේන්ද්‍රිය එහෙම නැත්නම් අමෝහය කියන එකයි. එතන 25යි. ඔන්න ඔය විදිහට තමයි චෛතසික ධර්ම බෙදී ගියේ රාශි 3කට. එතනදී අඤ්ඤ සමාන චෛතසික 13ේදී දැන් මේ තිබුණු ධර්මතා ටික අපි මතක් කරගෙන ගියොත් මම හිතනවා නැවතත් පින්වත් පිරිසට පහසු වෙයි මේ පාඩම අවසාන නිසා. සබ්බචිත්ත සාධාරණ 7 තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය. ප්‍රකීර්ණක 6 තමයි විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද කියන ටික. ඔය ටිකට කියනවා අඤ්ඤ සමාන චෛතසික 13 කියලා. අකුසල චෛතසික 14යි. එතනදී තිබුණා මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච මේ හතරට කිව්වා අකුසල සාධාරණ මෝහ චතුස්කය කියලා. ඊළඟට ලෝභ, දිට්ඨි, මාන මේ තුනට කිව්වා ලෝභ ත්‍රිකය කියලා. ඒ වගේම තමයි දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච මේ ටිකට කියනවා දෝෂ චතුස්කය කියලා. තින, මිද්ධ, විචිකිච්ඡා කියන ධර්මතා ටික තමයි ඔන්න අකුසල චෛතසික 14 වෙන්නේ. සෝබන චෛතසික 25න් සෝබන සාධාරණ 19ක් තිබුණා. ඒ 19 තමයි සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමජ්ජත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියන මේ 19ට කියනවා සෝබන සාධාරණ 19 කියලා. ඊළඟට තමයි අනිත් තුන විරති තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපමඤ්ඤා 2යි, කරුණා, මුදිතා. අන්තිම එක තමයි පඤ්ඤේන්ද්‍රිය කියන ටික. ඔය කියන චෛතසික 52 පිළිබඳව සටහනක් මම මේ චෛතසික පාඩම ආරම්භ දවසේම පින්වත් පිරිස හැම දිනාටම ලැබෙන්නට සැලැස්සුවා. ඒ නිසා ඒක බලාගන්න මම මේ නැවතත් මේ මතක් කළේ අද පාඩම අවසන් කරන නිසා සිහිපත් කරගන්න. ඉතින් පින්වත්නි ඔන්න අද දවස වෙනකොට චෛතසික පරමාර්ථයේත් ඒ 52 ගැන අපි දැන හැඳිනගෙන ඉවරයි. ඒ නිසා එතනිනුත් අපේ ජීවිතවලට ගොඩාක් දේවල් එකතු කරගෙන මේ ධර්මයේ තුල ජීවිතය හොඳට පවත්වා ගන්නට මේ ධර්මය උපයෝගී කරගන්න පුළුවන්. හැම දිනාටම මේ ධර්මය උපයෝගී කරගෙන සංසාර දුකින් එතර වෙන්නට මේ ධර්මය ඒකාන්තයෙන්ම උපයෝගී වේවා, උපනිශ්‍රේ වේවා කියලා හේතුවක් වේවා කියන අදහසින් යුතුව ඔන්න අද දවසට නියමිත සදහම් වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.